විද්වත් සංවාදය තීත්වක දෙවිඳුන්ට ප්‍රශංසා කරමින් ආරම්භ කරමු. ඉතා පුත්‍රයාස් පිදු සාන්තුනාම ත්‍රිත්ව දේවතුන් වහන්සේට ස්තෝත්‍ර වේවා. ආදී වූ දැනුත් දිවිපත අනන්ත කාලයක් වේවා. ආමේන්. ජේසුස්ගේ දවසවුරේදී නැවත වතාවක් අපි ඔබත් සමග එකතු වෙනවා. Jesus Tradition Talk Show සංවාද මණ්ඩපයේ. අද දවසේදී අපි අපේ විද්වත් පියතුමන් සමග ගරු වජිත සිල්වා පූජාපසාරින් වහන්සේ සමග ඉතාමත්ම ගැඹුරින් මේ විශ්ව ලේඛනය ගැන කතා බහ කරන්නට උත්සාහ ගන්නට නියමිතයි. ඒ නිසා මම කැමති පළමුවෙන්ම මගේ පළවෙනි ප්‍රශ්නය මේ විශ්ව ලේඛනයේ ඇති පළවෙනි පරිච්ඡේදයේ ඇති කරුණු පිළිබඳව ගොනු කරන්නට. ඉතින් ගරු පියතුමනි මේ පොදු නිවහන ගැන තිබුණු මේ ලස්සන තියෙන මේ ලස්සන විශ්ව ලේඛනයේ වේ ප්‍රශංසා මා සම්බුද්ධ කියන ප්‍රධාන මාතෘකාවට අමතරව යටිපිටින් යන ඉතා කුඩා මාතෘකාවක් අපි දකිනවා. ඒ තමයි විශ්වීය පොදු නිවහන අපි සුරකිමු කියන ලස්සන පාඩය. On the care of common home. Sulla cura della casa comune කියන වචන වලින් පාපහන්සේ ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට මේ තුල උන්වහන්සේ මේ පාරිසරික අභියෝගයන් ඇතිලා තියෙන විෂමතා, ඒ සමාජ පාරිසරික විෂමතා කොහොමද මනුෂ්‍ය පැවැත්මට බලපාන්නේ කියන එක දැඩිව කතා බහ කරනවා. ඉතින් අපි කැමතියි ඔබ වහන්සේගෙන් සවිස්තරව දැනගන්න මොනවද මේ කතා කරන කාරණා උන්වහන්සේ. ඔව් පියතුමනි මේ ප්‍රශ්නයට පිළිතුරු දීම සඳහා අපවංශයේ සුදෝත පියතුමන් ඉතාම සරල ප්‍රවේශයක් කරගන්නවා. උන්වහන්සේ කියනවා මෙන්න මෙහෙම. What is happening to our common home? මෙතනදී සුදෝතම පියතුමා හඳුනා ගන්නවා modern ecological challenges in relation to the crisis. තවදියකින් කියනවා නම් අභියෝගතා වගේම ශේවීන් ඉතා පැහැදිලිව උන්වහන්සේ හඳුනා ගන්නවා. දැන් එහිදී මූලික වශයෙන් පළවෙනි පරිච්ඡේදයේ පුරාවටම විශේෂයෙන් 32 ඉඳලා 42 දක්වා වගේ කොටස්වල මෙන්න මේ විදිහට උන්වහන්සේ ප්‍රතිචාරයක් දක්වනවා. උන්වහන්සේ කතා කරනවා පරිසර දූෂණය ගැන, දේශගුණික පර්යාසයන් පිළිබඳව. 20 ඉඳලා 26 දක්වා කොටස. ජලය පිළිබඳ ප්‍රශ්න ගොඩාක් ගැටලු තියෙනවා. ජලය පිළිබඳ ප්‍රශ්න. හැම ජල උල්පතක්ම පානීය ජල උල්පත් නෙවෙයි. හැබැයි මැවීමේ ක්‍රියාවලිය තුළ අපි හඳුනා ගන්නවා ජලය ජීවයෙන් පිරිච්ච තැනක් බව. එතකොට මනුෂ්‍යයාගේ යම් යම් ක්‍රියාකාරකම් නිසා දූෂණය වෙච්ච ජල උත්පත් පිළිබඳව, ජල ප්‍රවාහයන් පිළිබඳව මාසේ කතා කරන්නේ ඒ ඍතුවම දිලිඳු දුප්පත් මිනිසුන්ට බලපාන නිසායි. එතකොට ජලය පිළිබඳ ප්‍රශ්න, ඒ වගේම ජෛව විවිධත්වය පිළිබඳව ප්‍රශ්න 32 ඉඳලා 42 දක්වා කොටසෙදී ඉතා බැලෑරුම්ව උන්වහන්සේ කතා කරනවා. ඊට පස්සේ මානව ජීවිතයේ ගුණාත්මක භාවය පිළිබඳව, සමාජීය විදවැටීම පිළිබඳව 43 පරිච්ඡේදයේ ඉඳලා 44 පරිච්ඡේදයේ දක්වා කතා කරනවා. එතකොට මේ හැම දෙයකින්ම උන්වහන්සේ එක පරිවිලයක් ගෙන උත්සාහ කරනවා පිටුනේ. ඒ තමයි ගෝලීය අසමානතාවය. මේ ගෝලීය අසමානතාවය අසමසම භාවයට සම කරන්න බෑ. මේක දෙකක්. මම මේ කතා කරන්නේ පාප වහන්සේ මේ ගෝලීය අසමානතාවයෙන් නිදහස් කරන්නේ වෙන එකක් ඔප්පු කරන්නයි. ගෝලීය අසමානතාවයේ සුදුසු නොවේ. ගෝලීය අසමසම භාවය, ඒ කියන්නේ යුනික්නස්, ඒක වැදගත්. ඒ කොටසනේ මේ පාප වහන්සේ අවධාරණය කරන්නේ මේ සම්පත් බෙදී යාමේ විෂමතාවයයි උන්වහන්සේ කතා කරන්නේ. ඒ වගේම මේ පරිච්ඡේදයේ පුරාවටම උන්වහන්සේ දේශගුණික විපර්යාසයන් පිළිබඳව කතා කරද්දී දේශගුණීය පරම සත්‍තාවක් හැටියට ගත්තොත්, පරම සත්‍යයක් හැටියට ගත්තොත් ඒ දේශගුණීය කියන සංකල්පය හා යථාර්ථය ඇතුලේ යහපත් බව කියන එක සැමටම පොදු ලක්ෂණයක් හැටියට උන්වහන්සේ දකිනවා. ඒ කියන්නේ climate is intrinsically good. එය යහපත්. අපිට හයියෙන් වහිනකොට අපි කියනවා අයහපත් කාලගුණයක් කියලා. ඒ වගේම සැරට පායනකොට අපි කියනවා ඒත් යහපත් කාලගුණයක් කියලා. මේ මිනිස්යාගේ වචන භාවිතයේ වැරද්දක්. එය කිසිසේත් අයහපත් වන්නේ නැහැ. සුභාදාමයේ යම් අනුනාපදේශාලේ සිද්ධ වෙනවා.
මනුෂ්‍ය ක්‍රියාකාරකම් ඇතුලේ එය විකෘති වීම පාපංශේ හඳුනා ගන්නවා. විකෘති වීම දේශපාලනික සමාජීය සංස්කෘතික ප්‍රවාහයන්ගේ උඩුයටි වීමට බලපාන නිසා ඒ දේශගුණයේ විපර්යාසයන්ට තුඩු දෙන මානව ක්‍රියාකාරකම් නවත්තන්නේ උන්වහන්සේ ආයාචනා කරනවා. ඉතින් ඒක ඉතා බරපතල විදිහට උන්වහන්සේ කතා කරනවා. ඒක තව ප්‍රායෝගික තලයට આવුතින් අපි උදාහරණයක් ඇරෙන්න ගමු ගෝලීය උෂ්ණත්වය ඉහළ යා. නැත්තම් ඒකට හේතුව උන්වහන්සේ දකින්නේ හරිතාගාර වායු. දැඩි ලෙස එන කාබන් ඩයොක්සයිඩ්, මීතේන්, නයිට්‍රජන් ඔක්සයිඩ් වගේ මේවා වෙනත් සාන්ද්‍රණත් සමග වාතලයට මුසු වීම තුළ මිනිස් ක්‍රියාකාරකම් වල ප්‍රතිඵලයක් ඇටියට ඒක දකිනවා. ඒ වගේම මේ පරිච්ඡේදයේ උන්වහන්සේ ඇඟවුම් සහිතව අපට බරපතල විදිහට කතා කරනවා දේශගුණික විපර්යාසයන් ගෝලීය ගැටලුවක් හැටියට ගන්න කියලා. ඒක එක තැනකට එක ප්‍රදේශයකට සීමා වෙච්ච එකක් නෙමෙයි. ඒක පාරිසරික, සමාජීය, ආර්ථික, දේශපාලන දැන් ආගමික ගැටලුවක්. එතකොට මේ පරිසරය ඉන්ටර්කනෙක්ටඩ් අන්තර් සබඳතාවයකින් මුසු වෙච්ච ස්වභාවයක් ස්වරූපයක් අපි දකිනවා. ඉතින් උන්වහන්සේ යෝජනා කරන අපේතුමිනි ඉදිරි වර්ෂ කිහිපය තුළ ඔය කාබන් ඩයොක්සයිඩ් සහ අනිකුත් අධික ලෙස දූෂිත වෙච්ච වායුන් විමෝචනය උදෙසා යමක් සිද්ධ කරන්නයි කියලා. විශාල ලෙස අඩු කරගත හැකි පරිදි ප්‍රතිපත්ති සංවර්ධනය කිරීම පිළිබඳ උන්වහන්සේ අභියෝග කරනවා. එතකොට මෙහිදී දැන් අපි මීට පෙර වැඩසටහනකදී එක ප්‍රශ්නයක් අපට එනවා මේක කතෝලික සභාවේ සමාජීය ගැන්වීමක්. මේක බරපතලද? ඔතොරිටි එකක් තියෙනවා. දැන් පේනවා නේද? ඔතොරිටි එකක් තියෙනවා. බරපතල ගැන්වීමක්. රජයන් හා විවයන්ට බල කරන උන්වහන්සේ ප්‍රතිපත්ති සංවර්ධනය කිරීමේදී ඔය කාරණා ගැන හිතන්න. ඒ වගේම උන්වහන්සේ ලොකු ආයාචනයක් ගෙන ඔසිල ඉන්ධන වෙනුවට පුනරුජනනීය ඉන්ධන භාවිතා කරන්න කියලා. ඒ වගේම ඒ සංවර්ධනය කිරීමේදී අත්‍යවශ්‍ය කාරණාවක් හැටියට දකිනවා. දැන් මේ හින්දා සිද්ධ වෙන පාරිසරික විනාශය හමුවේදී ඔබතුමාලා ඉස්සෙල්ලා කිව්වා වගේ ආන්තික හා තෝරාගත් පාරිභෝජන වාදයට එරෙහිව තමයි උන්වහන්සේ මේ කටයුතු කරන්නේ. උන්වහන්සේ දොස් පවරනවා ඒකට. හැබැයි තව කණ්ඩායමක් දොස් පවරන්නේ ඒකට නෙමෙයි ජනගහන වර්ධනයට. ඒක උන්වහන්සේ අපිට කියනවා ජනගහන වර්ධනයට දොස් පවරනවා වෙනුවට ආන්තික හා තෝරාගත් පාරිභෝගිකවාදයට දොස් පවරන්න ඒක නතර කරා. එතකොට එය අභියෝගාත්මක. ඒ අභියෝගාත්මක ස්වභාවය රූපය අපිට ඉතා පැහැදිලිව මේකින් අරගෙන එන්නට උත්සාහ කරනවා. මෙහිදී විශේෂතම කාරණාව තමයි පළවෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ මතක් කරනවා ගෝලීය පාරිසරික ණයක් පිළිබඳව. ග්ලෝබල් ඩෙට්. මොකක්ද මේ පාරිසරික ණය? උන්වහන්සේ කියනවා පරිසරයට බලපාන වාණිජ අසමතුලිතතාවයන් බැහැර කරන්න. මේක වැඩි කරොත් අපි පරිසරයට ණයයි. වාණිජකරණය කරන්න එපා පරිසරය. වටිනාකම් දෙන්න එපා මුදල් මත පරිසරයට. උදාහරණයක් හැටියට සමහර රටවල වතුර බෝතලයට වඩා වයින් බෝතලය ලාභයි. එතකොට මේ කරලා තියෙන්නේ පාරිසරික ණය ජනනය වෙන්නේ ඉඩ හැරලා විෂමතාවය වැඩි කරලා. එතකොට දීර්ඝ කාලයක් තුළ ඇතැම් රටවල් විසින් ස්වභාවික සම්පත් අසාමාන්‍ය ලෙස මුක්ති විඳිනවා. වැඩියෙන් මෙහිදී පාරිසරික ණය ගන්න සිද්ධ වෙනවා දුප්පත් රටවලට. එතකොට මේ අසාධාරණය නතර කරන්න කියලා උන්වහන්සේ අපට ජාත්‍යන්තර වශයෙන් ප්‍රතිචාර දක්වන්න කියන එක තමයි මේ හරහා විවේචනය කිරීම වලින් සිද්ධ කරන්නේ. ඒ කාරණාවලදී තිබුණේ අපතුමාත් සඳහන් කරනවා නේද? සමහර මහා ව්‍යාපෘති බෞද්ධ සමාගම් ජාති සමාගම් දිනු රටවල ආයෝජනය කරලා ඒ පරිසරය ඉතාමත් මේ සාහසික විදියට විනාශ කරලා නමුත් ඔවුන් ධනවත් වෙලා නමුත් ඔවුන් නැවත මේ දුප්පත් රටවලටම ආධාර සපයනවා නැගී ඉන්නට කියලා. නමුත් ඒ කරපු පාරිසරික විනාශයට ඔවුන් ණය ගෙවනවා නම් ඔවුන් උපේගත දෙයක් මදි වෙනවා. එතකොට ඒ පිළිබඳව උන්වහන්සේගේ අවධානය යොමු කරනවා. ඒ යොමු කිරීම උන්වහන්සේ දැඩි ලෙස මේ සමාජ ජාලාහරහා පණිවිඩ හෝමාරු කරන දේවල් වලදී සිදුවෙන අසාධාරණ ගැන උන්වහන්සේ කතා කරනවා. ඒ කියන්නේ
දැන් ප්‍රබල ලෙස ස්වභාවික සම්පත් සූරා කරන රටවල් වල තමන්ගේ ප්‍රතිපත්ති වලට ප්‍රතිවිරෝධයක් වූ බලපෑම් වූ කිසිවක් බලපාන්නේ නැති වෙන පරිද්දෙන් අයිසින් කරනවා. ආටෝපයක් ගන්නවා. ඒක හරියට කොහොඹ ඇටයක් අරගෙන චොකලට් එක උඩින් දැම්මා. ආතුමා සඳහන් කරන්නේ ව්‍යාජ පරිසර වේදයක් ගැන. අන්න හරියට. ඒ ව්‍යාජකාගත්තේ උන් ගොඩනගාගත්තු ව්‍යාජ පරිසර වේදයක් තියෙන උදාහරණයක් ඇටියට බොහොම කාලයකට පෙර එක්තරා බලවත් රටක ජනාධිපතිවරයෙක් කුඩා දැරියකට අභියෝග කරනවා you are crazy, there is no such thing called global warming. එතකොට එහෙම කියන්න බෑ. අවදි වෙන්න ඕන. යම් කිසි දෙයක් සිද්ධ වෙනවා. දැන් අපි දන්නවා ග්ලැසියර්ස් කඩාගෙන වැටෙනවා, බිය වෙනවා. මේ වගේ වෛරස් දැන් ප්‍රවාහණය වෙන්න පටන් අරගෙන හොයාගන්න බැරි ලෙඩ හැදෙන්න ඉඩ කඩ තියෙනවා. එතකොට එහෙම වුණොත් විනාශ වෙන්නේ දුප්පත් රට. හේතුව යටිතල පහසුකම් නැහැ. ඒවට මුහුණ දෙන්න. කොරෝනා වෛරස් එකත් එහෙමයි. මේක තමයි මුල් පළවෙනි පරිච්ඡේදයේ සාරාංශය හැටියට මට ඉදිරිපත් කරන්න පුළුවන්. ඇත්තටම පිටුමනි මේ පොදු නිවහන අද පත් වෙලා තියෙන මේ සෝචනීය තත්ත්වය ගැන උන්වහන්සේ ලස්සන පිවිසුමකින් අපට ආමන්ත්‍රණය කරලා දෙවන පරිච්ඡේදයට යනකොට උන්වහන්සේ මේ මැවිල්ලේ සුපුවට මැවිල්ලේ තියෙන අභිරහස්මක බව ඒ දේව ස්වභාවය තුළින් මැවිල්ල තුළින් අපිට දෙවන වහන්සේ කරා යන්න පුළුවන්. ඒකට අනන්‍ය වූ සුද්ධවන්ත භාවයක් තියෙනවා කියන එක ස්ථාවර කරන්න උත්සාහ කරන ආකාරය අපි දකිනවා. සුදෝ බයිබලයේ උත්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ 31 වෙනි වගන්තියේ කියනවා දෙවියන් වහන්සේ තමන් වහන්සේ මවාවදාළ සියලු දේ නරඹා ඒ යහපත් බව දුටුසේක කියලා. එතකොට මේ ලස්සන මනරම් මැවිල්ල දෙවියන් වහන්සේ මවපු මේ ලස්සන මැවිල්ල දෙවියන් වහන්සේව නැවත අපට හඳුනා ගැනීමේ මෙවලම මාර්ගයක්. ඉතින් උන්වහන්සේ අවසානයේ උන්වහන්සේගේ පුතාම මේ ලෝකයේ තුන මිනිස්සෙක් මැවිල්ල බවට පත් වීමම උන්වහන්සේ මැවිල්ලට කරපු ගෞරවයක් විදිහට අපි දකින්නේ. ඩිවයින් ඉකොනොමි කියන්නේ අපි අන්න ඒකට. ඉතින් උන්වහන්සේ කොහොමද මේ මැවිල්ලට පවා තමා මැවිල්ලට පවා ගරු කරනවා. ඉතින් තාමත්ම ලස්සනට උන්වහන්සේ මෙන්න මේ පරිච්ඡේදය තුළ ගැඹුරු දේව ධර්මයන් කතා කරනවා පිළිතුරේ. ඔබතුමා කොහොමද අපිට පැහැදිලි කරන්නේ? ඔව් මම ප්‍රවේශයකට මෙහෙම අලුත් වචනයක් පාපාංශයක් අපිට දෙනවා. Intrinsic goodness. නෛසර්ගික යහපත්කම, නිසංග යහපත්කම, ස්වායත්ත යහපත්කම. තව විදිහකින් කිව්වොත් නිරූඪ යහපත්කම. දැන් නිරූඪ කියන වචනේ මම ආපසුට යනවා. නිරූඪ කියන්නේ ආරූඪ නෙමෙයි. ඔව් ඒතකොට ආරූඪ කරනුගත් නිරූඪ යහපත්කම කියලා කියන්නේ සහජයෙන් මේ බැලම අන්තර්ගතයි. පැවැත්මෙන්ම අන්තරස්ත නැත්නම් අන්තර්ගත එහෙම නැත්නම් නිසංග යහපත්කම නැවිල්ල තුල තියෙනවා. ඔබතුමා මගේ ප්‍රශ්නේ අහනකොටම ඉදිරිපත් කරපු සුභාරංචි කොටස උන්වහන්සේ සියල්ල යහපත් බව දුටුසේක. හිබ්‍රු භාෂාවෙන් සිංහලයට වර්ණගුවොතින් එහි කියවෙන වචනේ සිංහලෙන් දෙන්න පුළුවන් වචනේ තමයි මනහර බව දුටුසේක. මනසට හර වෙනවා කියන්නේ කැමැත්තට එකඟ වෙනවා. එතකොට මනහර කියන්නේ ඒකනේ මනසට හර වෙනවා කියන එක. එතකොට ඒ මනසට හර වෙන්නේ මම කරුවානන්දී මැවිල්ල ස්වභාවයෙන්ම යහපත් නිසායි. ආපස්සේ මෙන්න මේ දේව ධර්මික සංකල්ප ධාරාව දෙවන පරිච්ඡේදයේ ඇතුළත ගැඹුරු ලෙස කතා කරනවා. උන්වහන්සේ කියන්නේ උත්සාහ කරනවා සිහිපත් කරනවා අපිට ප්‍රේමණීය මම කරුවානන් වෙනුවෙන්ම මිනිසාව අද්විතීය ලෙස අසමසම ලෙස සමිදානන් වහන්සේ මවන අතර සෙසු මැවිල්ලේ බාරකාරීත්වය මේ අසමසම මැවිල්ලට දානය කිරීමෙන් මැවිල්ලට වඩා උසස් තැනක තිබුවත් මැවිල්ල රකිනු මිස මැවිල්ල විනාශ කරනු සඳහා ඔහු හැදවන්නේ නැති බව අපිට කතා කරනවා. අපිට ඉංග්‍රීසි භාෂාවේ හරි ලස්සන වචනයක් තියෙනවා කියතුනේ we are created to become stewards of the nature. අපි steward කෙනෙක් වෙන්න, මඟ පෙන්වන්නෙක්, රක්ෂාකාරයෙක්, ආරභාරකාරයෙක්, ආරක්ෂාකාරයෙක් වෙන්න. එතකොට සකල මැවිල්ල තුල එක දෙයක් පිළිඹු වෙන පාපාංශය අපිට මතක් කරනවා. ඒ තමයි මේ සකල මැවිල්ල ඇතුළෙම මැවුම් කරුවා ප්‍රකාශ වෙනවා. අර පරම යහපත්කම මැවිල්ලේ තිබෙනවා කියන එකේ තේරුම තමයි මේ මැවිල්ල හරහා මැවුම් කරුවා ඉදිරිපත් වෙන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම 76 සිට 92 දක්වා කොටස් වල මෙන්න මේ යහපත්කම ගැඹුරු ලෙස කතා කරනවා. එහි එක වචනයකට ගත්තොත්
මැවිල්ල අභිරහස්මයි. එතකොට අභිරහස්මක මැවිල්ල විනාශ කරන්න මනුෂ්‍යයාට අයිතියක් නැහැ. එය පරිභෝජනය කරන්න හිතුමනාපයට මනුෂ්‍යයාට අයිතියක් නැහැ. එතකොට ඒක අයිතියක් නැහැ කියලා පාපවහන්සේ කියන්න පටන් ගන්න සුදෝතෝ පිටුමා කියන්නේ පෞද්ගලික දේපල සඳහා ඇති අයිතිය නිර්පේක්ෂයි, සීමා රහිතයි, අත්නෝමතිකයි කියලා හිතන පිරිසයි. එතකොට ඒ කියන්නේ පෞද්ගලික දේපල නිර්පේක්ෂ නැහැ, සාපේක්ෂයි. එය සීමා රහිතයි, සීමා සහිතයි. සීමා රහිත නොවේ, සීමා සහිතයි. එය අත්නෝමතිකව හිතුමනාපයට පාවිච්චි කරන්න බෑ. එතකොට ඒවා උල්ලංඝනය කරන්න බෑ කියන එක තමයි පාපවහන්සේ කියන්නේ. එහෙමනම් සකල මැවිල්ලේ ඉරණම ක්‍රිස්තුන් වහන්සේ තුල අභිරහස්මකව බැඳී පවතින බව තමයි විශේෂයෙන් 99 වෙනි පරිච්ඡේදයේදී සාකච්ඡා කරලා උන්වහන්සේගේ ඇතුලේ තියෙන දේ එළියට දානවා. 99 වෙනි ආටිකල් එකේ නැත්නම් පරිච්ඡේදයේ මේ ක්‍රිස්තුස් වහන්සේමයි. Dehumanization of the nature is the negation of God's existence. If you destroy the nature, you destroy God. ඒක තමයි මේ කියන්නේ අදහස. මේකේ මුල් අයිතිකාරයා මේ අදහසේ මුල් අයිතිකාරයා සබ්‍රීනෝ යුවාන් සබ්‍රීනෝ හා ගුතියරෙස් යන දේවධර්ම ශාස්ත්‍රඥයින් තමයි මේ අදහස ගේන්නේ ලතින් ඇමරිකානු භාෂාව තුළ. ඉතින් ශුද්ධෝත්තම පේතුමන් මේ අනුව අවධාරණය කරන කරුණු තුනක් තියෙනවා. මේ චැප්ටර් එකේ මේ පරිච්ඡේදයේ. පරිසරයට හානියක් සිදුවන්නේ දෙවියන් වහන්සේ හා අසල්වැසියා සමග ඇති ස්වභාවික පැවැත්ම සමග ඇති සම්බන්ධතාවය බිඳදනයි. එතන සිද්ධ වෙන්නේ පාපයයි. 66 වෙනි පරිච්ඡේදයේ ඒක සඳහන් කරනවා. දෙවෙනි කාරණාව තමයි මිනිස්සු දෙවියන්ගේ දැනගන්න. මෞංකාරයාගේ තැනම විලක් ගැනීම සුදුසුද? පාපවහන්සේ ප්‍රශ්න කරනවා. ඔබ ආධිපත්‍යයෙන් කටයුතු කිරීම නිසා මැවිල්ල විනාශ වෙනවා. එබැවින් පරිදිය පිළිනොගැනීම තමයි මේකට හේතුව. ඔබතුමන් මේ වචනේ ගොඩක් පාවිච්චි කළා පරිදිය කියන වචනය. ඒ කියන්නේ අපේ සීමාව. මානවයාගේ සීමාව පිළිනොගැනීම තුළ සමතුලිතතාවය බිඳ වැටලා. කොරෝනා වෛරස් එක ඒකේ ප්‍රතිඵලයක් කියලා අපිට සැක කරන්න පුළුවන්. ඒ ස්වභාවික නෙවෙයි. ඒ විද්‍යාධාරයක් තුළ හැදුවන. ඒ වගේම තුන්වෙනි කාරණාව තමයි ආධිපත්‍ය රැකගන්න මනුෂ්‍යයා දෙවියන් මිනිසාට දුන් ආරාධනාව වැරදියට තේරුම් අරගෙන. මොකක්ද දීපු ආරාධනාව? BS2. ඒක වැරදියට තේරුම් අරගෙන රැක බලා ගන්නවා වෙනුවට සූරා ගන්න පුරුදු. ඕක තමයි පාපවහන්සේ පරිච්ඡේදය පුරාවටම ගෙන්න හදන්නේ. මැවිල්ල හරියට පොතක් වගේ හැම වෙලාවෙම දෙවියන් වහන්සේගේ අභිරහස්මක ස්වභාවය අනාවරණය වෙනවා. ඉතින් අපිට මේ මැවිල්ල තුල හම්බුන දෙවියන්ගේ මේ ලස්සන අධික්‍රමණය කරන අපිට අපේ අධිකාරී බලයක් ගොඩනගාගෙන පාවිච්චි කරන්න බැරි බවයි අපි තුමා පැහැදිලිව ප්‍රකාශ කරන්නේ. තුන්වෙනි පරිච්ඡේදයට අපි ගමන් කරද්දී ඊටමත්ම පැහැදිලිව මේ පරිසර විනාශයට හේතු සාධක වන මානව මූලයන් ගැන සුදෝතුන් පිටුමා කතා කරනවා. උන්වහන්සේ පැහැදිලිව මේ ලියවිල පුරාවටම කියන අපි දෙවිවරු නෙවෙයි. අපි ඒ වගේම තමයි අද මිනිස්සයා වෙළඳපොළ දේවත්වයට සලකන්න පටන් අරගෙන තිබෙනවා. ඒත් එක්කම ඔවුන් ව්‍යාජ පරිසර වේදයක් ගොඩනගාගෙන දෙවියන් වහන්සේ විරුද්ධව කැරලි ගැසීමක යෙදෙනවා. එතකොට මානව කේන්ද්‍රවාදය මිනිසා පමණයි කියන මේ අදහස උත්කර්ෂයට නංවලා සිංහාසනාරූඪ කරලා මිනිස්සයා මේ කරගෙන යන්නේ දෙවියන්ව මැවිල්ල අමතක කරලා විනාශකාරී ගමනක වුන් යන්නේ කියන එක මේ සුදෝතුන් පිටුමා පෙන්වා දෙන්නට මේ තුන්වෙනි පරිච්ඡේදය උපයෝගී කරගන්නවායි කියන එක මට හැඟෙනවා. මේ ගැන සවිස්තරව මම හිතන්නේ ගරු පිටුමාට ඉතාමත් ලස්සනට අපිට විස්තර කරන්න ඕන. ඇන්ත්‍රොපෝසෙන්ට්‍රිසම් නැත්නම් මානව කේන්ද්‍රීය ස්වභාවය පිළිබඳවයි මූලික වශයෙන් මේ පරිච්ඡේදයේදී ප්‍රශ්න කරන්නේ. උන්වහන්සේ අහනවා what are the human roots of the ecological crisis? කවි දෙකකින් කියනවා නම් මේ ස්වභාවය විනාශ වීමේ ඉරිතලා යාමේ මේ ඛේදවාචකයට මානවයාගේ දායකත්වයේ මුල් කවරේද? මුල් මොනවද? දැන් උන්වහන්සේ මෙන්න මේ වගේ ප්‍රවේශයක් ගන්නවා පියතුනේ. ක්‍රිස්තියානි ඇදහිල්ල තුල දේවාත්මානුභාවය තුල මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ආත්මහංසී සුදෝතෝ පියතුමා මේක අහනවා මේ විදිහට. දැන්
පාරිසරික අර්බුදයේ මූලය මිනිසාම තමයි. ඒක තේරුම් අරගෙන ඉවරයි. ඇයි එහෙම කියන්නේ? උන්වහන්සේ මානව කේන්ද්‍රවාදයෙන් හෝ ඇන්ත්‍රොපෝසෙන්ට්‍රිසම් කියන පාශ්චාත් නූතනවාදී සංකල්පය මානවය තමයි මුල් තැන කියන සංකල්පය විවේචනය කරනවා දැඩි ලෙස. එය දැඩි ලෙස විවේචනය කරනවා විතරක් නෙමෙයි උන්වහන්සේ වෙන යොමුවන් අපට යෝජනා කරනවා. දැන් එහෙන් අදහස් කරන්නේ මෙන්න මේකයි. මොකක්ද මේ මානව කේන්ද්‍රවාදය කියලා කියන්නේ? මානව කේන්ද්‍රවාදය කියලා කියන්නේ මානව නොවන ස්වභාවික ලෝකයෙන් හා ඊට ඉහළින් මම එකට මෙහෙමත් කිව්වොත් රැඩිකල් ලෙස බොහොම ප්‍රගතිශීලී ලෙස ඇති සියලු පැවැත්මවල් ප්‍රතික්ෂේප මානවයා පමණයි. ඒ කියන්නේ ස්වභාව ධර්මයක් දෙවියන් මේ මැවිල්ලේ අයිතිකාරකයන් වහන්සේ දෙවියන් බව ඒ කියන්නේ මානව පැවැත්මෙන් එපිට ඇති පැවැත්ම ඒ ප්‍රතික්ෂේප කිරීම. එයා අති භයංකාරයි. ඒ භයංකාර බව පාපහාසී ඉතා පැහැදිලි කරනමයි විස්තර කරන්න මෙන්න මේ පිළිවෙලට. මානව කේන්ද්‍රවාදය මැවිල්ල අව탁සිරු කරනවා කියලා පාපහාසී කියනවා. එතකොට මේ මානවයාව මුල් කරනකොට මැවිල්ල අව탁සිරු වෙනවා. මැවුම් කරුවා අව탁සිරු වෙනවා. එතකොට මානව කේන්ද්‍රවාදය තුළ ඉස්මතු වෙන අනිත් කාරණාව තමයි පෞද්ගලීකවම සාපේක්ෂතාවාදයට මඟ පාදන බව අවධාරණය කරනවා. එතකොට මෙහිදී මේ සාපේක්ෂතාවාදයට ඒ කියන්නේ රිලටිවිසම් ඒ කියන්නේ පරමාර්ථ පුරුෂාර්ථ නැහැ. පරමාර්ථ පුරුෂාර්ථ නැති වෙනකොට everything is good. එතකොට even evil can be good. එතකොට බැලුවට කිසිම ආයතනයක් පේන්නේ නැහැ. ඒක මනුස්සයගේ යහපත කියන අදහසින්මයි ඔක්කොම නිර්වචනය වෙන්නේ. නමුත් සැඟවුණු විශාල පාපයක් සිද්ධ වෙනවා. ඒතකොට සාපේක්ෂතාවාදයෙන් අර දෙවියන්ගේ පැවැත්ම එහෙම් පිටින්ම ඉවත් කරපුවාම මනුෂ්‍යයාට නයිසර්ගික හැඟීමක් එනවා I am the Lord. මමයි මේකේ ස්වාමියා. එතකොට මනුෂ්‍යයා ඒක වෙනස් කරන්න ගන්නවා. හේතු විරහිතව හා සදාචාරාත්මක නොවන ප්‍රවේශයන් රැගෙන. උදාහරණයක් ඇටියට මෙහෙම හිතමු මේකේ භයානකකම වෙන්නේ මිනිසා මැවිල්ලා අගය කරන්නේ නැහැ. ස්වභාවික ලෝකය තමන්ගේ ප්‍රයෝජනයට ගන්න උත්සාහ කිරීම තුළ තමන් එය මැනිපියුලේට් කරනවා කියන වචනේ යොදමුකෝ අපි හසුරවන්න පටන් ගන්නවා. හැසිරීමේ එක ප්‍රතිඵලයක් තමයි කොරෝනා. අවභාවිතාව. ඒතකොට 118 ඉඳලා 122 දක්වා උන්වහන්සේ ගැන කතා කරනවා. ඒ වගේම අපිට මතක් කරනවා තව එක මුලක් එක රූට් එකක්. ඒ තමයි ලාභය. ලාභය අරමුණු කරගත්තු ප්‍රතිපත්ති උන්වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. උන්වහන්සේ අමන ගන්නවා මේ ලාභය තමයි මේ ඔක්කොටම මුල කියලා. එතකොට තව මුලක් උන්වහන්සේ අමන ගන්නවා මෙන්න මෙහෙම. දැන් මිනිස්යාට ඇතිවිය හැකි අහිතකර බලපෑම ගැන සැලකිලිමත් නොවි තාක්ෂණය කුට්ටියක් හැටියට එහෙම් පිටින්ම පිළිගැනීම තුළ තාක්ෂණයේ අවහිරතා තාක්ෂණයේ ආදීනමය ඒවා ගණන් ගන්නේ නැහැ කිසිම විටක. එකම අරමුණ අධිකතර ලෙස ලාභ ඉපීම. එතකොට තාක්ෂණයේ අහිතකර බලපෑම සිතන්නේ නැතුව මනුෂ්‍යව තාක්ෂණයට යොමු කිරීම ඇතුළේ ස්වභාවික පරිසරයෙන් ඈත් වෙලා මේ පරිසරය විනාශ කිරීම පිණිස සංකල්පයක් ඔහු තුළ ජනිත කරනවා. දැන් උදාහරණයක් ඇටියට අද ජීවත් වෙන ළමයි ඔබතුමාට මට ඒ අත්දැකීම තියෙනවා. අපි දන්නවා මඩ කියන්නේ මොකක්ද කියලා. මඩේ කුසුම අපිට තේරෙනවා. කඩු ගහකට අපි නැටලා තියෙනවා. කඩු කිරි අපේ ඇඟේ වැදිලා තියෙනවා. අඹ ගහකට අපි ගලකින් පුල්ලකින් ගහලා තියෙනවා. අඹ ගහ යටේ තියෙන අඹ ගෙඩියක් කාලා තියෙනවා. අඹ ගෙඩිය අමුණා අඹ ගහටම තලලා ඒකට මොනවා හරි ලුණු ටිකක් දාගෙන කාලා තියෙනවා. මේකෙන් මේ මොකද්ද මේක තමයි ස්වභාව ධර්මයත් එක්ක අපට දෙන අධ්‍යාපනය. ඉකොලොජිකල් එඩියුකේෂන් අන්තිමට කතා කරනවා. හැබැයි මේ තාක්ෂණයේ හින්දා අද දරුවෝ කොහෙද ඉන්නේ? ෆෝන් එක අරගෙන කාමරේ ඇතුලේ. ඔවුන්ට පරිසරයත් එක්ක ගැටීමක් නැහැ. වැලි පෑගෙන්නේ නැහැ. එළියට බැස්සත් එළියට බහින්න සමත්ව දෙක දාන්න. වැලි කැටයක්වත් යටිපතුලේ වැදිලා නැහැ. එතකොට මේ හින්දා මොකද වෙලා තියෙන්නේ? පරිසරයත් එක්ක තියෙන ගනුදෙනු මේ ටෙක්නොලොජි එකකින් කඩලා
දැන් මිනිස්සෙක්ව හදලා තියෙනවා අස්වාභාවික සුභාධර්මයට එකඟ නැති පාපංශය. චුදෝතෝ පියතුමා මේ පිළිබඳව ඉතා දරුණු ලෙස විවේචනය කරලා කියනවා we need something called integral human development. සමෝපාතික මානව සංවර්ධනයක් අවශ්‍යයි කියලා කියනවා. ඒ කියන්නේ වෙළඳපොළ ආර්ථිකයේ විසින් සහතික කළ නොහැකි මානව චර්යාවක් අවශ්‍යයි කියලා කියනවා. එබැවින් පොදු යහපත උදෙසා මානව සංවර්ධනය විනාශ පොදු යහපත අත්කර ගැනීම සඳහා මානව සංවර්ධනය විනාශ කරගන්නේ නැතිව ඒ සඳහා යාව ජීව වෙන්න කියලායි කියන්නේ 109 වෙනි ආටිකල් එකේ පිළිබඳව ගැඹුරු තලයකට අරගෙන ඇවිල්ලා මේ පරිච්ඡේදයේ උන්වහන්සේ තව වතාවක් කියනවා මෙන්න මෙහෙම. මැවිල්ලේ ඇති අන්තර් සබඳතාවය යලි අවධාරණය කරලා කියනවා මිනිස් ජීවිතයේ ගෞරවය රකින්න මැවිල්ලට එකතු වෙන්න. මිනිස් ජීවිතයේ ගෞරවය රකින්න අව탁සිරු නොකරන්න. දෙවියන්ව ප්‍රතික්ෂේප නොකිරීම පිණිස නියම සමතුලිත සම්බන්ධතාවයකට එන්න කියලා ආරාධනා කරනවා. දැන් එහෙම නොවීමේ බරපතල හානි තමයි ගබ්සාව, මිනිස් කලල පරීක්ෂාව, දුප්පතුන් අව탁සිරු කිරීම. මනුෂ්‍යයා human has become lab rats. අපේ විද්‍යාගාරවල lab rats ලා නැත්නම් පර්යේෂණ මට්ටමේ ඉන්න මීයන් බවට පත් වෙලා තියෙනවා. එතකොට මේ පිළිබඳව අපි නොදැනුවත්ව මානසික බලවේගව පාලනය කරනවා. පාපංශ මේක දැකලා තියෙනවා. මේ දූෂිත ක්‍රමවේදයට තිත තියන්න ඕන. එබැවින් අපි we have to promote the gospel of creation. හොඳයි. ගල්පියුතුමනි අපි මේ වෙනකොට මේ ලස්සන විශ්ව ලේඛනයේ පරිච්ඡේද 3ක් ඉතා ගැඹුරින් සාකච්ඡා කරලා තිබෙනවා. ඉතින් තවත් දවසක ඊළඟ පරිච්ඡේද 3 සාකච්ඡා කරන අදහස ඇතුව අපි ඔබතුමාට බොහොම ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක සම්බන්ධ වීම ගැන. බලාපොරොත්තු වෙන ඔබතුමාව නැවත මෙට සම්බන්ධ කර ගන්නට. ඉතින් අපි සියලු දෙනාම මේ අපගේ අද දවසේ වැඩසටහන නිමා කරමින් අපි සුදු ත්‍රිත්වයේ නමින් මේ වැඩසටහන අවසන් කරමු. ඒ වගේම සුදු ආසීසී ප්‍රැන්සිස් මුතුමාන් සහ ක්ලාරා තුමියට අපි මේ මැදිහත් වෙන්නට කියලා යාඥා කරමු. පිතා පුත්‍රය ස්පින්දු සාන්තු නම් ත්‍රිත්වයේ දියුතුම වහන්සේට ස්තෝත්‍ර වේවා. ආදීවාක් මෙතර ප්‍රතිපදාන්ත කාලය වේවා. අපගේ සුදු දූතික පියාණන් වන ආසීසී සුදු ප්‍රැන්සිස් මුනිදුනේ අපනිශාය අපගේ සුදු දූතික මාවන ආසීසී සුදු ක්ලාරා මුනිතුමියනි අපනිශාය